समन्ता चक्रवालेषु अत्रा गच्छन्तु देवता सद्धम्मं मुनिराजस्य सुनन्तु सग्घमोक्खदं धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता धम्मस्सवनकालो अयं बदन्ता नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स नमो तस् भगवतो अरहतो सम्मा सम्बुद्धस्स कारुणिक श्रद्धाकामी पिंगतुनि අද මේ සන්ධ්‍යායාමයේ අපේ සදහවත් පිරිස සූදානම් වෙන්නේ තථාගත ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නට යෙදුණු උතුම් සද්ධර්මයට අහුම්කම් දෙන්න. අද මේ පින්කම සඳහා මේ දිනය වෙන් කරලා දුන්නේ මා විසින්මයි. ඒකේ දායකයින්ගේ ඉල්ලීමකටත් වඩා මා කැමැත්තෙන්ම මේ දිනය වෙන් කරන්නට යෙදුණා. හේතුව මීට 3 මාසයකට කලින් මේ කොරෝනා වසංගත තත්ත්වයට එක්ක හදිස්සියේම අභාවයට පත්වෙච්ච සිසිල්ඩා පෙරේරා ආදරණීය මෞතුමියට දුමින්ද සෙල්ලහේවා මහත්මයාගෙත් කමල් සෙල්ලහේවා මහත්මයාගෙත් කුසුම් සෙල්ලහේවා මහත්මියගෙත් ආදරණීය අම්මට අප ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කැපකරු දායක මාතාවක් ලෙස කටයුතු කරපු ගුණවත් මෞතුමියකගේ අභාවයෙන් 3 මාසයක් පිරීම නිමිති කරගෙනයි අද මේ පින්කම සිද්ධ කරලා දෙන්න අප කල්පනා කළේ. ඒ දරුවන්ට අපි අවසන් කටයුතු වෙලාවේ කතා කරලා මේ 3 මාසයක් පිරෙන අවස්ථාවේ අප ලංකාවට වැඩම කෙරෙන්නේ නැති නිසා බුද්ධ පුතුන් මුහුණු පොත ඔස්සේ සද්ධර්ම දේශනාවක් සිද්ධ කරලා ඒ මෞතුමියට පින් අනුමෝදන් කරන්නට අපි අපේක්ෂා කරනවා කියන එක සිහිපත් කළා. ඉතින් ඒ දුවා දරුවෝ ඓතිහාසික කැලණිය රාජමහා විහාරේ තමන්ගේ ආදරණීය මෞතුමියගේ ප්‍රධාන දායක පන්සලේ ඒ දුමින්ද මහත්මාත් මගේ අවබෝධයේ විදියට කැලණි රාජමහා විහාරස්ත දහම් පාසලේ ආචාර්යවරයෙක් ලෙස කටයුතු කරනවා. ඉතින් ඒ පන්සල මුල් කරගෙන පින් කටයුතු නායක ස්වාමින් වහන්සේගෙත් ඒ වගේම දෙවනි ස්වාමීන්ද්‍රයාණන් වහන්සේගෙත් පොඩි ආමුදුරුවන්ගෙත් සම්බන්ධීකරණයෙන් බොහොම හොඳින් මේ මෞතුමිය වෙනුවෙන් මේ වසංගත තත්ත්වයේ ඇතුලේ වුණත් අවසන් කටයුතු හොඳට කරලා 7 දවසේ පින්කම වගේම 3 මාසේ පින්කමත් සිද්ධ කරලා තිබෙනවා. ඉතින් අපි මේ වෙලාවේ අපේ කෘතවේදීත්වය පළ කිරීමක් විදියට මේ මෞතුමියට අපෙන් ශාසනිකව කෙරෙන යුතුයකමක් ලෙස තමයි ඒ මෞතුමිය වෙනුවෙන් මේ පින්කම අපි සෙල්ලහේවා මෑණියෝ කියලා කියනවා. කැලණියේ අම්මා කියලාත් කියනවා. ඒ මෞතුමියට පින් අනුමෝදන් කරන්නට මේ ධර්ම දේශනාව සිද්ධ කරන්නේ. අපි අඳුනගත්ත දා ඉඳලා බොහෝම ආදරෙන් ගෞරවයෙන් අපිව ආශ්‍රය නිශ්‍රය කරපු වයෝවෘද්ධ මාතාවක්. ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ තම්පැන් පූජා කරමින් ඒ වගේම මීට අමතරව ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පොඩි ස්වාමින් වහන්සේලාට වාර්ෂික කැපකරු දායකත්වයක් දරාගෙන ඒ කැපකරු මාතාවක් ලෙස විතරක් නෙමෙයි පසුගිය කොරෝනා වසංගතයේ 3 වෙනි රැල්ල අවස්ථාවේ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ ඒ කොරෝනා රෝගයට කීප දෙනෙක් ගොදුරු වෙච්ච වෙලාවේ පන්සල වහලා තියෙද්දි අවස්ථා ගණනාවක මේ මෞතුමිය
තමන්ගේ දරුවෝ මාර්ගයෙන් දානමාන හදලා ගේට්ටුව ගාවට යවලා ඒ කටයුතු කරා. ඉතින් එතුමියත් ඒ වසංගත තත්වයටම ගොදුරු වෙලා තමයි අභාවයටපත් උනේ. ඉතින් අද දවසේ අපි මේ ධර්ම දේශනාව කරලා ඒ මෞතුමියට පින්පෙත් අනුමෝදන් කිරීම තමයි අපේ බලාපොරොත්තුව. ඉතින් බොහෝ අපි කරපු පින්කම් වලට දායක වෙලා ඒ පින් අනුමෝදන් වෙච්ච මෞතුමියක් හැමතිස්සෙම බුදුන් දහම් සංගුම් කියන තුනුරුවන් කෙරෙහි අවංක ශ්‍රද්ධාවකින් හදවතින්ම පැහැදීමකින් කටයුතු කරපු මාතාවක්, අවබෝධයෙන් කටයුතු කරපු මාතාවක්, අන්ධ භක්තියකින් තුනුරුවන් සමග කටයුතු කරපු කෙනෙක් නෙමෙයි. හාමුදුරුවන්ට වුණත් තමන්ට වෙනස් අදහසක් තියෙනවා නම් ඒක ඍජුව කියන්ට ප්‍රකාශ කරන්නට බොහෝම නිර්භයකමක් තිබිච්ච, අවංකකමක් තිබිච්ච, එහෙම ඉදිරිපත් වීමේ හැකියාවක් තිබිච්ච හොඳ මාතාවක්. ඒ නිසා ඒ කැලණිය පළාතේ පන්සල් බොහොමයක මං හිතන්නේ කටින චීවර පූජාවන් ආදී බොහෝ පින්කම් අවස්ථා ගණනක පන්සල් කීපයකම එතුමිය දරුවෝ ටිකත් මුල් කරගෙන සිද්ධ කළා. ඒ මාතාවගේ තවත් බොහෝම ගුණවත් දෙයක් තමයි තමන්ගේ ස්වාමි පුරුෂයා තමන්ගේ දරුවෝ තරුණ කාලේ කුඩා කාලෙම මිය පරලෝ ගියත් දරුවෝ ටික හදාගෙන ව්‍යාපාරයක් සිද්ධ කරලා එයින් තමන්ගේ දරුවෝ ඉහළට ගෙනවිල්ලා දරුවොත් හොඳ තත්වයකට පමුණුවලා තමනුත් ගෞරවයෙන් තමන්ගේ ආත්ම අභිමානයක් ඇතුව බෞද්ධ කාන්තාවක් ලෙස වැදගත් ලෙස ජීවත් වුණා. ඉතින් මේ මෞතුමියට පින්වත් වේවා කියන උදාර සිත ඇතිව අපි මෙතෙන් ඉඳලා ධර්ම දේශනාව සිද්ධ කරනවා. අපේ පින්වතුන් හැම කෙනෙක්ම මේ දේශනාවට හොඳින් ඇහුම්කම් දීලා ඒ සෙල්ලහේවා මාතාවට වගේම විශේෂයෙන්ම ඔබ නමින් මිය ගිය ඥාතීන්ටත් ඔබට පින් අනුමෝදන් කරන්නට පුළුවන්. සිසිල්ඩා පෙරේරා තමයි එතුමියගේ ඒ නියම නාමය. නමුත් අපි සෙල්ලහේවා මාතාව නැත්තම් කැලණී අම්මා එතුමියට මේ පින් අත්වේවා කියන ප්‍රාර්ථනාව එක්ක අපි සද්ධර්ම දේශනාව ආරම්භ කරමු. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරා සච්ඡං බනේන කුජ්ජේය දජ්ජා පප්පස්මි යාචිතෝ ඒතේහි තීහි ඨානේහි ගච්ඡේ දේවාන සන්තිකේ. ඒ අර්ථය කරුණු තුනක් තියෙනවා. මේ දේශනාවේ මූලික අන්තර්ගතයේ කරුණු තුනක් තියෙනවා. යම් කිසි කෙනෙක් දිව්‍ය ලෝකේ උපදින්න කැමති නම් අන්න එවැනි තැනැත්තෙක් ප්‍රගුණ කරගත යුතු කරුණු තුනක් තමයි මේ ගාථාවේ පෙන්වලා තියෙන්නේ. දැන් දිව්‍ය ලෝක සම්බන්ධව තේරවාදී බුදුදහමේ ඉගැන්වීමක් තියෙනවා. ඒ තමයි දිව්‍ය ලෝක 6ක් තිබෙන බව තථාගත ධර්මයේ සූත්‍ර දේශනාවන්හි අන්තර්ගත කරුණු අනුව අපිට පේන්ට තිබෙනවා. සතර අපායකුත් සදිව්‍ය ලෝකත්. එතකොට සමහර අයට දිව්‍ය ලෝකයත් මේ ආත්මය මේ භවය ලෙස මේ මනුෂ්‍ය ලෝකයේම තැන් ලෙස අපායත් මේ මනුෂ්‍ය ලෝකයේම තියෙන තැන් ලෙස සමහර අය අදහස් පළ කරත් ඇත්තටම බුදුදහමේ සදිව්‍ය ලෝක වෙනම තමයි පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් එය මේ සක්වල තුලම මේ ප්ලැනට් එකේම තමයි සදිව්‍ය ලෝකත් පිහිටා තිබෙන බව තථාගත ධර්මයට අනුව අපට අවබෝධ කරගන්න තියෙන්නේ. ඉතින් ඒ සදිව්‍ය ලෝකයන්හි දිව්‍යමය සැප සම්පත් භුක්ති විඳින්නට කෙනෙක් කැමති නම් සමහරු දිව්‍ය ලෝකවල උපදිනවට හෝ බ්‍රහ්ම ලෝකවල උපදින්නට හෝ කැමති නැහැ. ඒ අයට මේක අදාළ කාරණයක් වෙන්නේ නැහැ. එතකොට නමුත්
ඒගොල්ලොන්ටත් මේ කරුණු නිවන පිණිස උදව් කරගන්න පුළුවන්. හැබැයි යම්කිසි කෙනෙක් දිව්‍යමය ආත්ම භාවයක දේවතාවෙක් වෙලා දේවතාවියක් වෙලා උපදින්න කැමති නම් ඒ තැනැත්තාට ඒ තැනැත්තියට අවස්ථාවක් තිබෙනවා. ඒ සඳහා ඒ අවස්ථාව ලබා ගැනීම සඳහා තමන් තුළ පුහුණු කරගත යුතු ධර්ම ටික පුහුණු කරගන්න. තමන් තුළ දියුණු කරගත යුතු ධර්ම දියුණු කරගන්න පුළුවන්. එවැනි භවයක උපදින්න කැමති නම් ආසනං අපේක්ෂා කරනව නම් ඒක බුදුදහම කියන්නේ ඔබ දිව්‍ය ලෝකයක් අල්ලගන්න කියලා. ඔබ බ්‍රහ්ම ලෝකයක් අල්ලගන්න කියලා බුදුදහම කියන්නේ. ඔබ මනුෂ්‍ය ලෝකෙම උපදින්න ප්‍රාර්ථනා කර ඉන්න කියලා බුදුදහම යෝජනා කරන්නේ. බුදුදහමේ මූලිකම යෝජනාව මේ ලෝක ඉක්මවලා යන කෙනෙක්, මේ ලෝක සියල්ලම ඈතර වෙච්ච කෙනෙක්, ලෝකෝත්තර තත්වයට පත්වෙච්ච කෙනෙක් වෙන්න කියන එක තමයි බුදුදහමේ මූලික ඉගැන්වීම. නිර්වාණ ධර්මය අවබෝධ කරගත්තු කෙනෙක්. දිව්‍ය ලෝකයටත් අයිති නැති, සතර අපායටත් අයිති නැති, බ්‍රහ්ම ලෝකයටත් අයිති නැති උතුම්ම අවබෝධයකට, උතුම්ම තත්වයකට පත්වීම, උතුම් නිර්වාණය සාක්ෂාත් කිරීම තමයි බුදුදහමේ ඉගැන්වීම. තථාගතයන් වහන්සේ අපිට කියලා දෙන්නේ එවැනි තත්වයකට අපිපත් වෙන්න වීරිය කරන්න ඕනේ කියලා. හැබැයි අපිට මේ භවය තුලදීම උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන නිර්වාණය සාක්ෂාත් කරගන්නට නොහැකි වුණොතින් අන්න එතකොට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එහෙමනම් ඔබට සත්පුරුෂ ඇසුරක් ලැබෙන තැනක, කල්යාණ මිත්‍ර ඇසුරක් ලැබෙන තැනක උපදින්න කියලා. ඉතින් එවැනි තැන් අතර තථාගත ධර්මයට අනුව අපට යෝජනා කරන්න පුළුවන් වෙන්නේ අප උප්පත්තියක් ලබනව නම් එවැනි සත්පුරුෂ ඇසුර ලැබෙන තැනක සුගතියක වෙන්න එපා. දිව්‍ය වේවා, බ්‍රහ්ම වේවා, මනුෂ්‍ය වේවා, සුගති භූමියක වෙන්න. සුගතියකදීනේ අපිට සත්පුරුෂයෝ මුණ ගැහෙන්නේ, කල්යාණ මිත්‍රයෝ මුණ ගැහෙන්නේ, සත්පුරුෂ ධර්මයක් ඇහෙන්නේ, කල්යාණ මිත්‍ර ධර්මයක් ඇහෙන්නේ, සත්පුරුෂ ධර්මයක් අවබෝධ වෙන්නේ, කල්යාණ මිත්‍රයෙකුගේ දේශනාවක් අවබෝධ වෙන්නේ සුගතියකදී. තථාගත ධර්මය අපිට මුණ ගැහෙන්නේ, තථාගත දේශනාව අහන්ට ලැබෙන්නේ, තථාගතයන් වහන්සේ වදාළ මඟ ප්‍රගුණ කරගන්න අවශ්‍ය කරන ආශ්‍රය නිශ්‍රය සහ පරිසරය හම්බ වෙන්නේ සත්පුරුෂයෝ ඉන්න සුගති භූමියකදී. එහින්දා ඔබත් මමත් මේ භවයේම මේ සසර ගමන නිමා කර ගන්නට පුළුවන් තරම් වීරිය කළ යුතුයි. උපරිම නොහැකි වුණොතින් අපේ සුගති භූමියක උපදින්නට හරි අවශ්‍ය කරන පින් කුසල් සිද්ධ කර ගන්නටත්, එවැනි තැන් අපට මගහැරෙන පව් අකුසල් වලින් පුළුවන් තරම් වලකින්ටත් ගැලවෙන්නටත් අපි වීරිය කරන්න ඕන. ඒ සඳහා තමයි අද දේශනාවේ කියලා දෙන මේ කරුණ උපකාරවත් වෙන්නේ. පළවෙනි කාරණේ සත්‍යං බණේ. භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා කෙනෙකුට නේද? කෙනෙකුට ඊටාම උතුම් සුගතියක දිව්‍යමය ආත්ම භාවයක උපදින්න හේතු වෙන ප්‍රධාන කුසල කර්ම අතර එකක් කියලා ඇත්ත කියන කෙනෙක් වීම, සත්‍යවාදී කෙනෙක් වීම, ඇත්ත කියන කෙනෙක් වීම. කවුරු හරි කෙනෙක් අඛණ්ඩවම ඇත්ත විතරයි නම් කියන්නේ, ඒ සත්‍යවාදීකමම එයාට උතුම් දිව්‍යමය ආත්මයක් ලබන්ට, ඉහළම සුගති භූමියක උපත ලබන්ට, උතුම් කුසල කර්මයක් බවට, උතුම් කුසල කර්ම පතයක් බවට පත්වෙන බව තමයි දේශනාවේ මෙහි සත්‍යං බණේ ඇත්තම කියන්න නැත්තම් ඇත්තම කීම කියන
උතුම් දහම් පදය තුල අවධාරණය කළා තියෙන්නේ. දැන් ඔබට තේරෙනවා ඇති සුගතියක උපදින එක කොච්චර අමාරුද කියලා. ඇයි? ඇත්තම කියන එක එච්චර අමාරු නිසා. බුදුහාමුදුරුවෝ කොතෙකුත් කියලා තියෙනවනේ, දේශනා කරලා තියෙනවනේ සුගතියක උපදින එක හරි දුර්ලභයි, හරි දුෂ්කරයි, හරි අමාරුවෙන් ලැබෙන දෙයක්. කලකිනි බුදු කෙනෙකුන් උපදින්නේ දුකකිනි මිනිසත් භව ලැබගන්නේ කියලා අපි ලෝවට සංගරාවෙත් ඉගෙන ගත්තේ නේද? එතකොට අපි අවබෝධ කරගන්න ඕන දේ තමයි තාම අමාරුයි සුගතියක උපදින එක. මොකද සුගතියක උපදින්නට, සුගති භවයක් ලබා ගන්නට අපිට අඛණ්ඩව ඊටාම ප්‍රබල කුසල් සම්පාදනය කරගන්න වෙනවනේ. ඒකයි දැන් ඇත්තම කියන එක එවැනි සුගති භූමියක උපදින්නට උදව් වෙන කුසලයක්. හැබැයි ඇත්තම කියන එක කොච්චර අමාරුද? දැන් මගෙන් අහුවොත් ඔබ වහන්සේගේ ජීවිතේ ඇත්තමද කියලා තියෙන කියලා මට අවංකව කියන්න වෙනෝනේ නෑ මම බොරු කියලා තියෙනවා කියලා. නේද? දැන් මම මේ ධර්මාසනේ ඉඳන් කිව්වොත් එහෙම මම නම් කියලා තියෙන්නේ ඇත්තමයි කියලා ඒකම තමයි බොරුව ඊළඟට. එතකොට මගේ ජීවිතේ එක බොරුවක්වත් කියලා නෑ කියන්න බෑනේ. එහෙම කිව්වොත් ඒක බොරුවක්. ඒක ධර්මාසනේ වාඩි වෙලා කියපු භයානක වැරද්දක්. මේ භාග්‍යවතුන් වහන්සේට අයිති ආසනේ නේ ධර්මාසනේ. තථාගතයන් වහන්සේගේ ධර්මයේ නියෝජනය කරන්න මේ ඒ දේශකයන්න් වහන්සේ වාඩි වෙන ආසනේ සාමාන්‍ය ආසනයක් ලෙස අපි පිළිගන්නේ නැහැ. එතකොට ධර්මාසනේ වාඩි වෙලා ශ්‍රද්ධාවෙන් අහුම්කම් දෙන මිනිස්සු කාව බොරු කියන්න බෑ. එහින්දා මා ඔබට මෙසිතින් යෝජනා කරනවා කෙනෙකුට ඇත්තම කියන එක හරි දුෂ්කර දෙයක්. ඒත් කවුරු හරි කෙනෙක් ඇත්තම කිව්වොත් තමන්ගේ ජීවිතේ ඇත්තම කිව්වොත් අඛණ්ඩව එයා සත්‍යවාදීවම ජීවත් වුණොත් එයාට සුගති භූමියක දිව්‍යමය ආත්ම භාවයක උප්පත්තිය ලබන්නට ඒ උපකාරවත් වෙන මහා කුසලයක් බවට පත් වෙන බව තමයි භාග්‍යවතුන් වහන්සේ මුගලන් මහරහතන් වහන්සේ අරබයා වදාළ මේ දේශනාව තුළ අපිට කියලා දෙන්නේ. එතකොට ඇත්ත කීම කියන එක දුෂ්කර කාර්යයක්. ධම්ම පදට්ට කතාවෙහි මේ වචනය සච්චම් බණේ කියන එක විග්‍රහ කරනවා මෙහෙම. සිරුරු අවයව අතුරෙන් ඊතා උතුම් කොට සැලකෙන්නේ දිව හා කටය. දිව යම් කිසි දයක ලුණු ඇඹුල් පැණි යන මෙහි මිහිරි අමිහිරි බව දැනගනි. දිවට දැනෙන ඒ හැම රසයකටම වඩා ඊතා උතුම් වූ රසය සබවසය ඇත්ත කීමය. දැන් මේ ශරීරයේ තියෙන අවයව අතර මුඛය ඊටාම ඉහළ වටින අවයවයක් ලෙස මිනිස්යාගේ පැවැත්මේදී සලකනවා. මිහිර අමිහිර ලුණු රස පැණි රස ඇඹුල් රස මේ හැම රහක්ම දැනගන්නේ මනුෂ්‍ය කය සම්පූර්ණයෙන්ම පෝෂණය කරන්නේ මේ දිව කට ඇසුරු කරගෙන. එතකොට දිවට මොන තරම් රසවල් විඳින්ට කියන්නේ දිව ඔස්සේ දැනගන්ට සත්වයට අවස්ථාව ලැබිලා තිබුණත් දිව රස දන්නේ හිතනේ දන්නේ නේද? හිතනේ දන්නේ. දිව අඳුන ගන්නවානේ. දිව උපකාර වෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මොකක්ද? ඒ දිව ඇසුරු කරගෙන විඳින සියලු රසවලට වඩා දිව ඇසුරු කරගෙන, කට ඇසුරු කරගෙන, දත් ඇසුරු කරගෙන අපි එළියට නිකුත් කරන වචන සත්‍ය නම් අර සියලු රසවලට වඩා ඒ රසය උතුම් කියලා. සච්චං හවේ සාදු තරං රසානං. රස අතර ඉහළම රසය සත්‍යයි. ඇත්තයි කියලා දේශනාවේ තියෙනවා. සියලු රස අතර ඉහළම රසය ඇත්ත. අහන එකත් සත්‍ය අහන්ට ලැබෙන එකත් මහා මිහිරක්.
ඒ විතරකුත් නෙමෙයි. සත්‍ය කියලා ඉන්ට ලැබෙනවා නම් ඒ ජීවිතෙත් මිහිරක්. කෙනෙක් කියන්න පුළුවන් මෙහෙම මම සත්‍ය කියන්න ගිහිල්ලා තමයි මට මේ ඔක්කොම ප්‍රශ්න උනේ. මේ ලෙඩ ඔක්කොම වැටුනේ ඇත්ත කියන්න ගිහිල්ලා තමයි කියලා. හැබැයි ඔබ මතක තියාගන්න. ඔබ ඇත්ත කීම නිසා බොරු නොකීම නිසා ඔබට කෙටි කාලීනව යම් ප්‍රශ්න ඇති වෙලා තියෙන්න පුළුවන්. ඒත් බොරු කියලා ඒක හංග ගන්න ඒක එලිදරව් වෙන එක වළක්ව ගන්න විඳවන මිනිසුන් අතර ඔබ විඳවන කෙනෙක් නෙමෙයි. ඔබ ඇත්ත කියලා ඉවරයි. ඇත්තට පාට ගොඩක් නැහැ. ඇත්ත වර්ණවත් නැහැ. ඇත්ත එක පාටයි. ඒ හින්දා හංගන්න, රවටන්න, එක එක වෙලාවට එක එක දේවල් කියන්න කිසිම හේතුවක් නැහැ. ඔබ සැනසීමේ. ඔබට ප්‍රශ්න ටිකක් වෙලා තියෙන්න පුළුවන්. ඒත් බුද්ධිමත් කෙනෙක් නම් ඔබ කිව්වේ ඇත්ත කියන එක අවබෝධ කරගන්න සමත් ඥානයක් තියෙන කෙනෙකුට නම් ඔබ ඇත්ත කිව්වේ. ඔබ ඇත්තටම වැරද්දක් කරලා තිබුණත් ඔබ ඇත්තම කියපු කෙනෙක් නම් බොරු කියන්නේ නැතුව මං හිතන්නේ බුද්ධිමත් කෙනෙක් ඒ ගැන සලකලා සමාව දෙනවා. ඇත්ත කීම නිසා. සත්‍යවාදීකම වටින දෙයක් නේ. මිනිහෙක් යම් වෙලාවල් වල වැරදි අපරාධවලට පෙළඹෙන්න පුළුවන්. හැබැයි ඒ මිනිස්සයා බොරුත් කියනවා නම් භයානකම දේ තමයි මේ මිනිස්සයාට එතනින් එහාට කරන්න බැරි අපරාධයකුත් නැහැ. ඒත් මිනිස්සෙක් යම්කිසි වෙලාවක කෙලෙස් වල වසඟයටපත් වෙලා යම්කිසි ආකාරයකට බොරුවක් කියලා ඒ වැරද්දක් කරලා ඒත් එයා ඒ පිළිබඳව ඇත්ත කියනවා නම් ඒකේ අදහස එයා ඒ කරපු ක්‍රියාව සම්බන්ධව පසුතැවීමක්, ඒ වරද පිළිගන්නා සුළු බවක්, ඒ කරපු ක්‍රියාව පිළිබඳව වරදකාරී හැඟීමක් එයාට තියෙනවා කියන එකේ අදහස. ඒ හින්දා මා ඔබට මෙත් සිතින් යෝජනා කරනවා කෙටිකාලීනව සත්‍යවාදී වීම ප්‍රශ්නයක්. ඒත් ඔබට ඔබේ සසර ගමන පැත්තෙන් බැලුවත් ඔබගේ හෘදය සාක්ෂිය පැත්තෙන් බැලුවත් සැනසීම. අපේ රටේ සමාජ ප්‍රශ්න, දේශපාලන ප්‍රශ්න ගැන ඇත්ත කතා කරන්න යෑම නිසා බොහෝ අයට විවිධ කරදර, හිංසා, පීඩා පහුගිය අවුරුදු 30-40ක ඉතිහාසයේ පුරාම වරින් වර ආපු බව අපි දන්නවා. ඇත්ත කතා කිරීම දඬුවම් ලබන වැරැද්දක් බවට අපේ වගේ ඊටාම අසත්පුරුෂ ගති ලක්ෂණ සහිත දේශපාලනික ක්‍රමවේදයක් තියෙන රටකදී යම් පීඩාවලට ඇත්ත කතා කරපු මිනිස්සු ගොදුරු වෙලා තියෙනවා. ඒක ඉදිරියටත් එය විය හැකි දෙයක්. හැබැයි මෙතන මේ සමාජ දේශපාලනික කාරණා සම්බන්ධව අදහසකට වඩා මෙතන මේ සාකච්ඡා කරන්නේ තමන්ගේ පුද්ගලික ජීවිතයේදී අනිත් අය රවට්ටන, තමන්ගේ පැවැත්ම වෙනුවෙන් අනිත් අයට බොරු කියන, අනිත් අය වංචා කිරීම අරමුණු කරගෙන, රැවටීම අරමුණු කරගෙන, අන්සතු දේ පැහැර ගැනීම හෝ අන්සතු දේවල් නැති කිරීම අරමුණු කරගෙන කවුරු හරි මුසාවන් කියනවා නම් මෙහි ඇත්තටම මේ කතා කරන්නේ කාරණාව ගැන. සමාජයේ පවතින ඇත්ත යථාර්ථය කියපු හැමෝටම පීඩා ආවා. ගෞතම බුදුරජාණන් වහන්සේ සත්‍ය දේශනා කළා. හැම මිනිහම ඒ සත්‍ය පිළිගත්තේ නැහැ. උන්වහන්සේට විවිධ නින්දා කරා, අපහාස කරා, හිංසා පීඩා කළා, පද හැදුවා, අවමන් කරා, කරන්ට තියෙන සියලු කරදර කරා. යේසුස් ක්‍රිස්තුස් වහන්සේට මේද ඇත්ත කතා කරා. අන්තිමට ඇත්ත කතා කරපු එකේ විපාකය ඒ ආගමික සංස්ථාවෙම මිනිස්සු කුරුසියේ යන ගැහුවා.
ඒ තමයි යථාර්ථය. මේ ලෝකේ ඇත්ත කතා කරපු හැම කෙනාටම ප්‍රශ්න ඇවිල්ලා තියෙනවා. ගැලීලියෝනේ ඇත්ත කතා කළා. ඔහු තමන්ගේ විද්‍යාත්මක නිගමනයන් කියලා දුන්නා. ඔහුට සිද්ධ වුණා තමන්ගේ මරණය ඇත්ත කීම නිසාම ළඟා කරගන්නට. ඒ වගේ ලෝකයේ ලංකාවේ විතරක් නෙවෙයි ලෝකයේ විවිධ ආගම් විවිධ සංස්කෘති විවිධ දේශපාලන ක්‍රම ඇතුලේ සත්‍යවාදී මිනිස්සුන්ට හැමදාම කරදර ඇවිල්ලා තියෙනවා. හැබැයි ගහලා හිංසා කරලා අන්තිමටම ඒ සත්‍ය පිළිගන්නව ඇරුණුකොට මිනිස්සුන්ට වෙන කරන්න දෙයක් නැහැ. සත්‍ය කොච්චර හිංසා කරලා යට කරන්න හැදුවත් සත්‍ය ලෙසම පවතිනවා මිසක සත්‍ය අසත්‍යක් වන්නේ නැහැ. ඒක තමයි සත්‍යයේ තියෙන බලය. ඔය අපේ මිනිස්සු සාමාන්‍යයෙන් කියමනක් විදියට කියනවනේ සත්‍ය ජය ගන්නවා කියලා. ඇත්තටම අපේ ජීවිතවල අපි හැම වෙලාවකම දකින්නේ සත්‍ය නෙමෙයි දිනන්නේ බලයනේ. බලයනේ දිනන්නේ. බලය තියෙන්නේ කාටද? ධන බලය, නිල බලය, දේශපාලන බලය, ඔය බලය තියෙන්නේ කාටද? ඒගොල්ලෝ තමයි හැමතැනකම සාමාන්‍යයෙන් දිනන්නේ. කියන්නේ මතු පිට ජයග්‍රහණය ලබන්නේ ඒගොල්ලෝ. හැබැයි ඒ ලබන ජය සැබෑ ජයක් ලෙස ධර්මය අවබෝධ කරගත්තු අය පිළිගන්නේ නැහනේ. ධර්මයේ තේරුම් ගත්තු අය පිළිගන්න දේ තමයි සත්‍ය කියන්නේ කොච්චර යටපත් කරන්න හැදුවත් මතුවෙන මොන තරම් බලයන් හමුවේ වුවත් මේක තමයි සත්‍ය කියලා එලිපිට කෑ ගහලා පිළිගත්තේ නැතත් හදවතින් හරි පිළිගන්න වෙන දෙයක් නේ. සමහර විට දිනුම පේන්නේ නැහැ. මොකද සත්‍ය වැඩක් නෑ කියලා කෑ ගහලා කියන මිනිස්සුන්ගේ හෘදය සාක්ෂිය දන්නවා සත්‍ය තමයි මේක තමයි සත්‍ය මේ සත්‍ය තමයි වටිනම දේ කියලා. ඒගොල්ලෝ ඒගොල්ලෝගේ පැවැත්ම වෙනුවෙන් වෙන දෙයක් කරන්න පුළුවන්. ඒ සත්‍ය හැමදාම යට වෙලා තිබිලා හරි කොතනකදී හරි මතුවෙලා ජය ගන්නවා. ඒ සත්‍යයේ ස්වභාවය ඒක. සත්‍ය මතුවෙනවා. සත්‍ය වැහිලා තියෙනවා. සත්‍ය මතුවෙනවා. සත්‍ය අටපත් වෙලා තියෙනවා. සත්‍ය මතුවෙනවා. බුදුවරු නැති කාලවල කල්ප ගණන් සත්‍ය වැහිලා තියෙනවා. දුක ලෙස අඳුනගන්නේ නැතුව ඒ සත්‍ය වැහෙනවා. දුකට හේතුව තණ්හාව ලෙස අඳුනගන්නේ නැතුව ඒ සත්‍ය වැහෙනවා. දුකින් නිදහස් වෙන්නම කියලා කියන්නේ තෘෂ්ණාවෙන් නිදහස් වීමයි කියන සත්‍ය වැහෙන කාල තියෙනවා. ඒකට තියෙන එකම මාර්ගය ආර්ය අෂ්ටාංගික මාර්ගයයි කියන එක වැහෙන කාල තියෙනවා. හැබැයි ලෝකේ කොයි වෙලාවක හරි කල්ප ගණන් ගත වෙලා හරි බුදුහාමුදුරු කෙනෙක් පහළ වෙලා කියලා දෙනවා මෙන්න ඇත්ත කියලා. ඒ ඇත්ත මිනිස්සු පිළිගන්න කැමති නැහැ. මොකද එච්චර දීර්ඝ කාලයක් බොරුවෙම ඉඳලා මිනිස්සුන්ට බොරුව ඇත්ත වෙනවා. බොරුව ඇත්ත වගේ හිතෙනවා. ඒ කියන්නේ බොරුව අහන වාර ගන්න වැඩි වුණාම බොරුව ඇත්ත වගේ තමයි මිනිස්සුන්ට දැනෙන්නේ. බොරුව හරි රහයි වගේ දැනෙනවා මිනිස්සුන්ට. ඒ අතරින් වීර්යවන්ත ප්‍රඥාධික මිනිස්සු සත්‍ය අඳුන ගන්නවා. සත්‍ය දකිනවා. සත්‍ය අවබෝධ කරගෙන දුකින් නිදහස් වෙනවා. සත්‍ය දිනනවා. සත්‍ය අටපත් වෙලා තියෙන්න පුළුවන් විවිධ කරුණු මත ඒත් සත්‍ය මතු වෙනවා. ඒ හින්දා මේ ලෝකේ සත්‍ය කියන එක මරා දාන්න පුළුවන් දෙයක් නෙමෙයි. ඒකනේ ගැලීලියෝ ඇහුවේනේ. ගැලීලියෝට කිව්වා ඔබට ජීවත් වෙන්න ඕන නම් ඔබගේ අදහස වෙනස් කරගන්න. මොකක්ද? සූර්යා පෘථුවිය වටා කැරකෙනවා කියන එක තමයි පැරණි ආගමික අදහස උනේ යුරෝපයේ. එතකොට ගැලීලියෝ කිව්වා නෑ සූර්යා වටා තමයි මේ සියලු ග්‍රහ වස්තුන් භ්‍රමණය පරිභ්‍රමණය වෙන්නේ කියලා. ඒ සම්පූර්ණ ආගමික ග්‍රන්ථවල තිබිච්ච අදහසට පටහැනි. එයාට කිව්වා ඉන්න ඕන නම් මේක වෙනස් කරගන්න.
ඔබ කියන්න නෑ අරක තමයි ඇත්ත. එතුමා කිව්වා ඇත්තටම මට එහෙම කරන්න පුළුවන්. මට කොලේක ලියලා දෙන්න පුළුවන්. සූර්යා කැරකැවෙනවා මේ ලෝකෙ වටා පෘථිවිය වටා කියලා මට ලියලා දෙන්න පුළුවන්. මම එහෙම ලියලා දුන්නත් වෙන්නේ නම් ඒක නෙමෙයි. වෙන්නේ සූර්යා වටා අනිත් ග්‍රහ වස්තුන් කැරකෙන එක. එයාට මරණය බාර ගන්න උනා. ඔබ අවබෝධ කර ගන්නට ඔබ තේරුම් ගන්නට සත්‍ය කියන එක සත්‍ය. අපිට ජීවිතේ අති දුෂ්කරයි මේ පොරුව බලවත් වෙච්ච ලෝකෙක සත්‍යවාදීව පවතිනවා කියන එක ලේසි නෑ. විවිධ අභියෝගවලට මුහුණ දෙන්න වෙනවා. ඉතින් මේ අභියෝගාත්මක ජීවිතයකට ලැබෙන ත්‍යාගය තමයි කෙනෙකුට සුගති භූමියේ උපදින්න තරම් බලගත් කුසලයක් බවට ඒ සත්‍යවාදී වීම කියන එක කාරණාවක් වෙලා තියෙනවා. ඒක එච්චරට දුෂ්කරයි. එච්චරට අමාරුයි සත්‍යවාදී වෙනවා කියන එක. ඇත්ත කතා කරලා ඉන්නවා කියන එක අමාරු දෙයක්. නේද? ඒ නිසා ඔබ හොඳට අවබෝධ කරගන්න ඕන සුගති භූමියක උපදිනවා කියන්නේ ඊටාම දුෂ්කර, ඊටාම අමාරු පාරමිතාවක ප්‍රතිඵලයක්. විශාල පුහුණුවක ප්‍රතිඵලයක්. විශාල ඉවසීමක ප්‍රතිඵලයක්. විශාල දරා ගැනීමක ප්‍රතිඵලයක්. විශාල කැපකිරීමක ප්‍රතිඵලයක්. විශාල අත්හැරීමක ප්‍රතිඵලයක්. සත්‍යවාදීව ඉඳලා ඒ කුසලයෙන් සුගතියක උපදිනවා කියන්නේ. ගොඩක් ඒවා නැති වෙලා යනවා මේ ලෝකේ. ගොඩක් ඒවා නැති වෙන්න පුළුවන්. අයිමි වෙලා යන්න පුළුවන්. බැනුම් ආන්න පුළුවන්, කොන් වෙන්න පුළුවන් ඇත්ත කිම නිසා. දැන් පන්ති කාමරේදී ගුරුවරු අහුවම ඇත්ත කියන ළමයා පන්ති කාමරයේ තුල බැබලෙනවද කොන් වෙනවද? කොන් වෙනවා. වැරද්දක් කරපු එකක් ගැන ගුරුවරයෙක් අහනවා. කවුද කරේ? එක ළමෙක් ඉදිරිපත් වෙලා කියනවා මේ අය මේක කරා. තමනුත් දායක වුණා නම් තමනුත් දායක වුණා කියනවා. ඒ ළමයා ඒ පන්තියේදී කොච්චර නම් අපහසුතාවයට ලක් වෙනවද? සමහර විට ඒ ළමයාට සියලු යාළුවෝ නැති වෙලා යනවා. කොන් වෙනවා. මොකද හේතුව? අනික් සියලු දෙනා එකතු වෙලා බොරුවක් කියද්දි එක ළමයෙක් ඇත්ත කියනවා. එයා කේලංකාරයා වෙනවා. පන්දමා වෙනවා. ඇත්ත කියපු කෙනා. එක ගණ්ඩ ගියපු මිනිහා වෙනවා. කොච්චර අවමන් කරනවා. මේ ලෝකේ හරි දුෂ්කර දෙයක් කියලා කියන්නේ ඒකයි. සත්‍යවාදී වීම දුෂ්කරයි. හැබැයි හෘදය සාක්ෂිය විශාල සැනසෙල්ලක් සත්‍යවාදියාට ප්‍රදානය කරනවා. එකම දේ තියෙන්නේ අර ලොකු රැස් කකා පිරිස පිරිවරා ගන්නට බැරි වෙනවා. ගොඩාක් අය ඇත්ත කියන කෙනත් එක්ක නේද? ඇත්ත කියන එකත් එක්ක එක්කෙනා එක්ක එම ඉන්න කැමති නැහනේ. කැමති නැහැ. අයියෝ යා මූණටම කියනවා. ඒ ගොඩාක් අය හිතන්නේ බොරුවට මූණිච්චාවට කතා කරන අය තමයි වටින්නේ කියලා. ඇත්ත කියන එක්කෙනා හරි මේ කරදරකාරී ප්‍රශ්න ඇති කරන එහෙම කෙනෙක් ලෙස තමයි ගොඩාක් අය සලකන්නේ. ඒ හින්දා ඔබ තේරුම් ගන්න. සත්‍යවාදීකම දිව්‍යමය භවයන්හි සුගති භූමීන්හි උපත ලබන්ට උදව් වෙන මහ කුසලයක්. පුංචි කුසලයක් නෙවෙයි. මහ කුසලයක්. එක වෙලාවක මුගලන් මහරහතන් වහන්සේ දිව්‍ය ලෝකයට ගියපු වෙලාවක උන්වහන්සේ නිතර දිව්‍ය ලෝකයට වැඩපු බව අපේ ත්‍රිපිටක සාහිත්‍යයේ තියෙනවා. උන්වහන්සේ ගැන තොරතුරු වල තියෙන්නේ උන්වහන්සේට එලෙස 이르දිමය විශේෂ බලයන් තිබුණා. උන්වහන්සේට තාසුළු වෙලාවක් ඇතුළත දිව්‍ය ලෝකවලට සතර අපායට යන්ට එහි තියෙන තත්වයන් දකින්ට
ඒ තත්වයන් පැහැදිලි කරලා බණ දේශනා කරන්නට මෙලොවට වැඩම කරලා මනුෂ්‍ය ලෝකයේදී එහෙම විශේෂ සිද්ධි මුගලන් මහරහතන් වහන්සේගේ චරිතය ගැන විස්තර කරනකොට තියෙනවා. අසිරිමත් චරිතයක්. විශේෂ හැකියාවක් කුසලතාවයක් තිබිච්ච. හැම හාමුදුරුවෝම එහෙම දිව්‍ය ලෝකෙට ගිහිල්ලා ආවා කියන එකක් නැහැ. හැබැයි මුගලන් මහරහතන් වහන්සේ ගැන එහෙම විශේෂ සිද්ධි තියෙනවා. ඉතින් උන්වහන්සේ නේ තිබිච්ච ඒ අසිරිමත් හැකියාවෙන් උන්වහන්සේ දිව්‍ය ලෝකයට වැඩම කරපු වෙලාවේ එක දේවතා දුවකගෙන් දේවතාවියකගෙන් අහනවා ඔබ මේ තරම් සම්පතක් ලැබුමට කරපු පින මොකක්ද කියලා. ඒ වෙලාවේ ඇය මේ කරපු පින්කම ගැන කියන්නේ නැතුව බොහොම ලැජ්ජාවෙන් ඉන්නවා. එතකොට මුගලන් මහරහතන් වහන්සේ දේශනා කරනවා ලැජ්ජාවන්ට කම් නැත කළ පින්කම කුමක්ද කියලා ඇයගෙන් විමසනවා. ඇයගෙන් විමසනවා. ඇය කියනවා හිමියනි මම මිනිස් ලොවදී දුප්පත්ව යැපුණෙමි. පවට බියෙන් සිටියෙමි. බොරුවක් කිසි දවසක නොකීවෙමි. සැබෑවක්ම කීවෙමි. එයින් දෙව්ලොව ඉපිද මේ සම්පත් ලදුයෙමි. ඇය කියනවා මං ගොඩාක් දුප්පත් කෙනෙක්. මම මනුෂ්‍ය ලෝකෙ ඉපදිලා හරි දුප්පත් ජීවත් වුණේ. හැබැයි මම පවට බයෙන් හිටියා. මං කවදාවක්වත් බොරුවක් කිව්වේ නැහැ. මං ඇත්තම කිව්වේ. ඉතින් මං ලොකු පින්කම් කරේ නැහැ. මං බොරු නොකියපු හින්දා මම මේ දිව්‍ය ලෝකයේ තුල ඉපදුනා කියලා ඇය කියනවා. මේ කාරණාව භාග්‍යවතුන් වහන්සේ ගාව දේශනා කරනවා මුගලන් මහරහතන් වහන්සේ. ස්වාමීනි මෙහෙම දේවතාවියක් මුණ ගැහුණා. අය මේ වගේ බොරු නොකීම නිසා ඇත්තම කීම නිසා අද දිව්‍යමය සැපත් විඳිනවා කියලා. ඒ වෙලාවේ තමයි භාග්‍යවතුන් වහන්සේ මේ ගාථාව දේශනා කරන්නේ. තව දේවතාවියන් කීප දෙනෙකුගේ විස්තරත් කියනවා. මම ඒ කරුණු කියනවා. මේ පළවෙනි එක්කෙනා ඇත්ත කීම නිසා දිව්‍යමය භවයක උප්පත්තිය ලැබපු කෙනෙක්. ඒ කාරණාව මතයි භාග්‍යවතුන් වහන්සේ තහවුරු කරමින් මුගලන් මහරහතන් වහන්සේ ඉදිරිපත් කරපු භාග්‍යවතුන් වහන්සේත් මහරහතන් වහන්සේලාත් අභියස ඒ කියපු කාරණාව තහවුරු කරමින් බුදුහාඳුරෝ ඒක සත්‍යක් කියලා දේශනා කරපු ගාථාව මේ ඔබ එක්ක සාකච්ඡා කරන්න. දෙවැනි කාරණේ න කුජ්ජය කියන්නේ නොකිපීම. යමකු විසින් කරන ලද වරදට නොකිපීම. නොකිපීම සංසුන්කම තහවුරු කර ගැනීමටත් වරද හරිගස්සා ගැනීමටත් ඉවහල් වේ. නොකිපීම නේද? දැන් යම් කිසි කෙනෙක් කිපෙන්නේ නැහැ කියන එකෙන් එයාට ලැබෙන ලොකුම දෙයක් තමයි එයාගේ හිතේ ඒකාග්‍රතාවය, සංසුන්කම, සංසිඳුණුකම, දැමුණුකම ඇතිවෙන්න කේන්ති ගන්නේ නැති එක උපකාරයක්. කිව්වේ කවුරු හරි කරපු වැරද්දකටනේ අපිට කේන්ති යන්නේ. අන්න ඒ වගේ කවුරු හරි කරපු වැරද්දකට අපි කේන්ති ගන්නේ නැතුව ඉන්නවනම්, අපි ද්වේෂ සහගත වෙන්නේ නැතුව ඉන්නවනම් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා එය අපි සුගති භූමිවල උපදින්න හේතු වෙන විශාල කුසලයක් වෙනවා. විශාල කුසලයක්. ඒ හින්දා හොඳට තේරුම් ගන්න ඕන මේ කේන්ති අරගෙන දඟලන එක, නටන එක බුදුදහමේ කොහෙත්ම අගය කරන එකක් නෙමෙයි. කොහෙත්ම අගය කරන්නේ. තමන් අවංක හින්දා කේන්ති යනවා ඔය වගේ කතා කියනවනේ. හරි අවංක හින්දා කේන්ති යනවැති. තමන්ට වැරද්දක් කරාම හැබැයි ඒක යහපත් දෙයක් ලෙස බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. අවංක හින්දා තමයි කේන්ති යන්නේ, කේන්ති යන අය හරි හොඳයි කියලා බුදුහාමුදුරුවෝ දේශනා කරන්නේ. ඒක හොඳට මතක තියාගන්න. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අවංක හින්දා වේවා, මොකක් හරි හේතුවක් නිසා වේවා, කාට හරි තමන්ට කරපු වැරද්දකට කේන්ති ගන්නේ නැතුව ඉන්න පුළුවන් නම් ඒක
දිව්‍ය ලෝකවල උපදීම වැනි සුගති භූමිවල උපදින්ට හේතු වෙන කුසලයක් කියලා. සුගති භූමිවල උපදින්න හේතු වෙන කුසලයක්. කරපු වැරද්දටත් කිපෙන්නේ නැතුව ඉන්න පුළුවන්කම. එන වැරද්දක් නොකරපු අයට කිපෙන්නේ නැති එක සාමාන්‍ය දෙයක් නේ. Tamanට වැරද්දක් කරපු මිනිස්සයා ගැනත් කිපෙන්නේ නැතුව ඉන්න පුළුවන් කියන කොච්චර හිත හැදිලාද? කොච්චර මෛත්‍රිය දියුණු වෙලාද? කොච්චර කරුණාව අනුකම්පාව දියුණු වෙලාද? ඒ වගේ Tamanට වැරදි කරන මිනිස්සුන්ට අනුකම්ප කරා. කොච්චර හිත දියුණු වෙලාද එතකොට? හිතන්න දිව්‍ය ලෝකේ යන්න, දිව්‍ය ලෝකේ උප්පත්තිය ලබන්න කොච්චර දුෂ්කරද්ද කියලා. Tamanට වැරදි කරන අය ගැනත් කේන්ති ගන්නේ නැතුව ඉන්න එපා. එවැනි උතුම් භවයක උප්පත්තිය ලබන්න. ඒක විශේෂ කුසලයක්. ඒක දුෂ්කරව කෙනෙක් ලබන ජයග්‍රහණයක්. වැරදි කරන අය ගැන කේන්ති නොගෙන ඉන්නවා කියන්නේ හිත දියුණු කිරීමක්. හිත දියුණු කිරීමක්. හිත හැදීමක්. හිත පුහුණු කිරීමක් නේ. එහෙනම් මම ඔබට මෙත් සිතින් යෝජනා කරනවා ඔබ හැම වීර්යයක්ම ගන්න ඔබේ ජීවිතේ ඔබට කොතෙකුත් වැරදි කරන කෙනාට උනත් සමාව දෙන්න. තරහෙන් ක්‍රෝධෙන් තැඟලුවා කියලා ලැබෙන දෙයක් නැහැ. ඔබ නොසන්සුන් වෙලා රෝගියෙක් වෙනවා. එක පැත්තකින් මානසික රෝගියෙක් වෙනවා. අනිත් පැත්තෙන් මේ මානසික රෝගී තත්ත්වයේ මනසේ තියෙන නොසන්සිඳුණුකම, අසහනය, අතෘප්තිය, හැම තිස්සෙම තරහව, ක්‍රෝධය හින්දා ඊළඟට ඔබ කායිකව විශාල ලෙඩ රෝග ගණනාවක ගොදුරක් වෙනවා. මම ඔබට මෙත් සිතින් යෝජනා කරන ඔබට නිරෝගීකම ලොකු ලාභයක්. ඒ ලාභෙ නිකන් ලැබෙන්නේ නැහැ. ආරෝග්‍ය පරමාලාභාග්‍ය පුතුම් නිරෝගීකම කියන ලාභය නිකන් ලැබෙන්නේ නැහැ. ඒක ලබා ගන්න හරි දුෂ්කරයි. ඒක ලබා ගන්න අපි කැපවීම කරන්න ඕන. ඒ කැපවීම අතර ප්‍රධාන දෙයක් තමයි හිත හොඳට තියාගන්න එක. හිත සුවපත්ව තියාගන්න එක. හිත නිරෝගීව නිදුක්ව තියාගන්න එක. හිත ලෙඩ වෙන ප්‍රධාන හේතුවක් තමයි උග්‍ර ද්වේෂය, උග්‍ර තරහ, අනුන් කරන අරදට ද්වේෂ සහගත සිතුවිලි අඛණ්ඩව ඇතිවීම. ඔබ ලෙඩෙක් වෙනවා. මොකද මේ ලෝකෙ මිනිස්සු නිවැරදි වෙච්ච දවසට, මිනිස්සු ඔක්කොම ඇත්ත කියන දවසට සතුටින් ඉන්න හිතුවොත් මතක තියාගන්න, සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. ලෝකෙ මිනිස්සු නෙමෙයි, ඔබේ ගෙදර ඉන්න මිනිස්සු ඔක්කොම ඇත්ත කියන දවසට සතුටින් ඉන්න බලන් හිටියොත් සමහර විට ඔබ එකට එක දවසක්වත් සතුටින් ඉන්න හම්බෙන්නේ නැහැ. මහත්ය ඇත්ත කියන්න පටන් ගන්නකොට ළමයි බොරු කියන්න පටන් ගන්නවා. ළමයි බොරු කියන්න පටන් ගන්නකොට, ළමයි ඇත්ත කියන්න පටන් ගන්නකොට මහත්ය බොරු කියන්න පටන් ගන්නවා. මහත්යයි ළමයි ඔක්කොම ඇත්ත කියන ගෙදර සමහරట్లాට නෝන බොරු කියනවා. එක්කෝ තමන්ගේ අම්මා බොරු කියනවා. තමන්ගේ තාත්තා බොරු කියනවා. කවදාවත් ඇත්තම කතා කරන, ඇත්තම කියන සම්බන්ධකම් ඔබට ජීවිතේ ප්‍රාර්ථනා කර කර හිටියොත් ඔබට සතුටින් නම් ඉන්න ලැබෙන එකක් නැහැ. ඔබට හිත සුවපත්ව නම් ඉන්න ලැබෙන එකක් නැහැ. හැමදාම තරහින් ඉන්න හේතුවක් යෙදේ. මොකද කොහොමත් මිනිස්සු පහසුම ක්‍රමයේ ලෙස ජීවත් වෙන්න බොරුව තෝරගන්නවා. ඒ නිසා මිනිස්සු බොරු කියනවා. මිනිස්සු හිතන එක හරි පහසුයි කියලා. කෙටි කාලීන සුවයටනේ මිනිස්සු කැමති. කෙටි වෙලාවකට ප්‍රශ්නෙන් පැනලා යන්නනේ මිනිස්සු කවුරුත් කැමති. දීර්ඝ කාලීන ප්‍රශ්නේ ඒ වෙලාවට බලාගමු කියලානේ මිනිස්සු හිතන්නේ. නෑ, මිනිස්සු බොරු කියනවා. ළමයිත් එමයයි, වැඩිහිටියොත් එමයයි. ඒක වෙනසක් නෑ කවුද කියන එක. කෙලස් තියෙන මිනිස්සු බොරු කියනවා. එතකොට ඔබ කල්පනා කරොත් මට සතුටින් ඉන්න නම් ඇත්ත කියන, වැරදි කරන්නේ නැති, වංචා කරන්නේ නැති, නේ, කපටිකම් කරන්නේ නැති අය ඉන්න ඕනේ කියලා ඔබ හිතුවොත් මට සතුටින් ඉන්න නම්, මට තරහ යන්නේ නැතුව ඉන්න නම්, මේ ගෙදර අය හොඳට ඉන්න ඕන, හරියට ඉන්න ඕන, මං හිතන්නේ ඔබ අනවශ්‍ය ආතතියක් ඔබ නිර්මාණය කරගන්නේ. ඊළඟට ඔබ ඒ
ඔක්ක බලාපොරොත්තු වෙච්ච වෙලේ ඉඳලම බලන් ඉන්නවා අනිත් අය නිවැරදි වෙනකන්නේ. ඉතින් ඔබ බලන් ඉන්න හින්දාම අනිත් අයගේ චූටි වැරදිත් ඔබට පේනවනේ. බෝරු කියන ඒවා, කපටිකම් කරන ඒවා, කරන්න තියෙන වැඩේ හරියට කරන්නේ නැති ඒවා, කියන එක අහන්න නැතුව වැඩ කරන ඔක්කොම පේනවා. මොකද ඔබ බලන් ඉන්නවා. ඔන්න මට සැනසෙල්ල ඉන්න ඕන. මට සතුටින් ඉන්න ඕන. ඔගොල්ලෝ හරියට ඉන්න. මා කේන්ති ගස්සන වැඩ නම් කරන්න එපා. මාව තරහ ගස්සන්න එපා. මම ලෙඩින් ඉන්නේ කියලා එයා බලන් ඉන්නවා අනිත් අය කරන ඔක්කොම දිහා. මතක තියාගන්න. එතකොට ඒ බලන් ඉන්නෙම අනිත් අය වැරද්දක් කරනවද කියලාමයි. ඉතින් අන්තිමට ඔබට අනිත් අයගේ වැරදි ලයිස්තුවක් පේනවා. මොකද කෙලෙස් සහිත මිනිස්සු කරන හැම වැඩක්ම නිවැරදිම වැඩ වෙන්නේ නැහැ. ඒවා සමහර වෙලාවට මේ පස්පවුදා සාකුසල් නෙවෙයි. නමුත් සාමාන්‍යයෙන් ගෙදර ඔබ අකමැති ඒවා කරන මිනිස්සු. අම්මලා කැමති කවුරුත් කාපු පිඟාන හරියට ඉඳුල් ටික අස් කරලා හරියට සෝදලා හරියට පිහිදාලා රාක්කේ තියපු තැනින්ම තියෙනවට එහෙමනේ අම්මලා කැමති. මේ මමත් කැමති එහෙම අපේ පොඩි හාමුදුරුවෝ එහෙම කරනවට. නමුත් යථාර්ථය මොකක්ද? ගෙදරක 3-4 දෙනෙක් ඉන්නකොට ඔයින් එක්කෙනෙක් හරි ඔයිට පිටින් වැඩ කරන්නේ නැද්ද? පිඟාන හොතයි. හැබැයි වතුර ටික සාලේ පුරා ගස යයිනේ. රෙදි කෑල්ල අරන් පිහින් නැතු. ඉතින් කවුරු හරි අම්මා කෙනෙක් හරි තාත්තා කෙනෙක් හරි කවුරු හරි එක්කෙනෙක් බලන් හිටියොත් මේ ගෙදර අය හොඳට නිවැරදිව හරියට හිටියොත් තමයි මට සැනසෙල්ල ඉන්න ලැබෙන්නේ කියලා බලන් හිටියොත් මොකද වෙන්නේ? එයාගේ ඔක්කොම ආතතිය වැඩි වෙලා එයා ඔක්කොම අවුල් වෙලා යක්ෂාරූඪ වෙලා ආයෙත් එයා ඊට පස්සේ ආපහු අරගොල්ලන්ට බයිනවා. මට එක දවසක් මේ ගෙදර මිනිස්සු සැනසීම ඉන්න දෙන්නේ නැහැ කියලා. මාව කේන්ති ගස්සලා මාව ලෙඩ කළා මාව මරලා දාන්න හදන්නේ කියලා. මම ඔබට යෝජනා කරනවා. ලෝකෙ මිනිස්සු නිවැරදි වෙච්ච දවසට ඔබේ ගෙදර ඉන්න අය ඔක්කොම නිවැරදි දේවල් කරන දවසට විතරක් ඔබ කේන්ති නොගෙන සතුටින් ඉන්න හැදුවොත් හිතුවොත් එහෙම දවසක් ඔබට හම්බ වෙන එකක් නැහැ. සමා වෙන්නේ ඔබට හම්බෙන්නේ නැහැ. මොකද මේ ලෝකේ කවුරුවක්වත් අපි ආස විදිහට ඉන්නේ. අපිට ඕනි ඒවම කරන්නේ. අපි ආස විදිහටම හැසිරෙන්නේ. කතා කරන්නේ. ඒක තමයි ඇත්ත. ඒක හරි නීරස තිත්ත ඇත්තක්. අපේ ඊගෝ එක එක්ක අපි හිතන්නේ නෑ මට ඕන විදියට වෙන්න ඕන. ඒත් එහෙම වෙන්නේ නෑ. ඔබේ ඊගෝ එක ඔබට වටි අනිත් අයට අදාළ නෑ ඒක. ඒගොල්ලෝ හිතන්නේ අපිට ඕන විදියට අපි ඉන්නේ කියලා. කොයි ළමයාත් එහෙමයි, කොයි වැඩිහිටියත් එහෙමයි. කෙලස් තවන වීරියක් නැත්තම් හැමෝම හැසිරෙන්නේ ඔය Tamanට ඕන විදියට තමයි. කෙලස් තවන වීරියක් තියෙන මිනිස්සෙකුගෙන් නම් අපිට පොඩි හරි සැනසෙල්ලක් අත්විඳින්න අවස්ථාවක් හම්බෙයි. නිසා මා යෝජනා කරනවා මේ බුදුහාමුදුරු අපිට වදාලේ හරිම දයානුකම්පාවෙන් උතුම් උපදේශයක් නේ. කේන්ති ගන්නෙ නැතුව වැරදි කරන අය කෙරෙහි තරහ ගන්නෙ නැතුව අපි හිටියොත් මෛත්‍රියෙන් අපිට දිව්‍යමය සැප සම්පත් සුගති භූමියක උප්පත්තිය ලබන්ට අවකාශය උදා වෙන උතුම් තත්වයක් උදා කරගන්න පුළුවන්. ඒ නිසා ඔබට යෝජනා කරනවා ඔබ ඒ පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. කල්පනා කරන්න මම පොඩි දෙයටත් දත් මිටි කන මිනිස්සෙක් බවට පත් වෙනවද? නැත්තම් අනුන්ගේ වැරදි හමුවේ ඉවසීම, ගුණවත්කම තමන් තුළ දියුණු කරගෙන, කරුණාව, දයාව දියුණු කරගෙන තමන්ගේ මෙලොවත් පරලොවත් වාසනාවන්ත කරගන්නවද? මේ කාරණාව කියන්නේත් මුගලන් මහරහතන් වහන්සේ එක දේවතා දුවකගෙන් අහපු ප්‍රශ්නයකට ඇයදීපු උත්තරේ නිසා. ඒ භාග්‍යවතුන් වහන්සේ ගාව කිව්වම ඇය කියනවා මම මිනිස් ලොව ඉතා අසරණ මෙහෙකාර කෙල්ලක්ව සිට කෝපය මැඩ ඉවසීමෙන් විසූ බැවින් මේ සම්පත ලැබුවෙමි. ඇය කියනවා මම මේ දිව්‍ය විමානය ලැබුවේ, මේ දිව්‍ය භවය ලැබුවේ මෙහෙකාරියක් විදියට අනේක විද පීඩා විඳගෙන කේන්ති ගන්නේ නැතුව හිටියා. ඒ විදියටයි මම මේ භවය ලබාගත්තේ කියලා මුගලන් මහරහතන් වහන්සේ ගාව දේශනා කරනවා කියනවා. මුගලන් මහරහතන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගාව දේශනා කරනවා.
භාග්‍යවතුන් වහන්සේ සත්‍යක් බව අනුමත කරලා අපට යෝජනා කරනවා, අපිට දේශනා කරනවා. නුඹලාද ද්වේෂ නොකර හිටියොත්, ක්‍රෝධ නොකර හිටියොත්, වෛර නොකර හිටියොත්, නොකිපී හිටියොත්, කිපෙන්නේ නැතුව හිටියොත් නුඹලාටද දිව්‍යමය භවයන්හි උප්පත්තිය ලබන්නට අවකාශය උදා වෙනවා කියලා. ඒ දෙවෙනි කාරණේ. තුන්වෙනි කාරණේ කියලා දේශනාව නිම කරනවා. ඒ තමයි දජ්ජා අපස්මිම්පි යාචිතෝ. ඒ කිව්වේ තමන්ට තියෙන්නේ තාම අල්ප දෙයක් වුණත්, පොඩි දෙයක් වුණත් තමන්ට තියෙන්නේ. ඒ තියෙන දෙයිනුත් යමක් ඉල්ලන කෙනෙකුට දුන්නොත් අන්න ඒකත් දිව්‍යමය භවයන්ගේ උප්පත්තිය ලබන්නට හේතු වෙන උතුම් කුසලයක්. ඒ කිව්වේ තමන්ට තියෙන්නේ පොඩි දෙයයි. හැබැයි ඒ පොඩි දෙයිනුත් කවුරු හරි කෙනෙක් ඉල්ලන වෙලාවේ පරිත්‍යාග කරොත් එය ලෝභය දුරු කිරීමක් නේ. තමන්ට තියෙන පොඩි දෙයට කොච්චර ඇලුමක් තියනවදනේ. ඇල්මක්, කැමැත්තක්, ආසාවක් තියෙනද පොඩි දේ අමාරු වෙන්නේ හොයාගන්න. එතකොට ඒ පොඩි දෙයට තියෙන ඇල්ම ලොකුයි. තියෙන්නේ පොඩ්ඩ නිසා ලොකු බැඳීමක් තියෙනවා. හැබැයි කවුරු හරි ඉල්ලන වෙලාවේදී ඒක හරි දෙන්න, ඒකෙන් කොටසක් හරි දෙන්න කෙනෙක් පෙළඹෙනවා කියන්නේ එයා හිත දිනපු කෙනෙක්. එයා සිත ජයගත්තු කෙනෙක්. ඉතින් අන්න ඒ වගේ කෙනෙකුට භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා දිව්‍යමය භවයන්හි උප්පත්තිය ලබන්නට හේතු වෙන මහා කුසලයක් ඒ තැනැත්තිය කරගන්න කියලා. ඒ විදියට අර උක්දඬුවක් පූජා කරලානේ. උක්දඬුවක්, තාම දුප්පත් කෙනෙක් උක්දණ්ඩක් පූජා කරලා දිව්‍යමය භවයක ඉපදිලා ඒ පිළිබඳව ඒ උතුම් වූ මුගලන් මහරහතන් වහන්සේ සමග කරපු ප්‍රකාශනය උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේ ගාව සඳහන් කළාම භාග්‍යවතුන් වහන්සේ වදාලා සුළු දෙයක් හරි තියෙන කෙනෙක් තමන්ගෙන් ඉල්ලපු කෙනෙකුට ඒ දෙයින් කොටසක් හරි දුන්නොත් එහි ආනිසංසය ඉතාම බලවත් කියලා. මොකද සුළු දේ තියෙන කෙනා කියන්නේ ඇත්තටම යාගේ පැවැත්මට එච්චරයි වෙන්න පුළුවන් තියෙන්නේ. හැබැයි බඩගින්න පිපාසය නිමා ගන්න තියෙන ඒ දේ වෙන කෙනෙකු වෙනුවෙන් දෙනවා කියන්නේ ඒක ලොකු කැපකිරීමක්, ලොකු අත්හැරීමක්, ලොකු පරිත්‍යාගයක්. එය විශාල සුගති භූමියක් කෙනෙකුට අත්කර දෙන්න හේතු වෙන දෙයක්. ඒ නිසා කරුණු තුනක් ඉගෙන ගත්තා. ගොඩක් අය දිව්‍යමය භවයක උපදින්න කැමති අය ඉන්නවා. ඒ අයට තියෙන්නේ මොකක්ද එතකොට? ඒ අයට පළවෙනියටම සත්‍යවාදී වීමනේ. දෙවනියට ද්වේෂය දුරු කරලා කිපෙන්නේ නැතුව ඉඳීම. තුන්වෙනි එක ලෝභය දුරු කරගෙන අලෝභය දියුණු කිරීම. ඉතින් එවැනි උතුම් ධර්ම පුහුණු කරන කෙනෙකුට තථාගතයන් වහන්සේ දේශනා කරනවා ඊළඟ භවය ගැන බය වෙන්න දෙයක් නැති බව. සුගති භූමියක උපත්තිය ලබන්නට එයට ඒ උතුම් කුසලයෙන් යාට පසුබිමක් සැකසෙන බව, උතුම් කුසල කර්මපතයක් බවට පත් වෙන බව. තීතාම ශ්‍රද්ධාවෙන් අද අපේ පින්වත් පිරිස මේ සද්ධර්ම දේශනාව සිත කළේ. අපේ ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ කැපකරු දායිකාවක් අභාවයට පත් වෙලා 3 මාසයක් පිරීම නිමිති කරගෙන දුමින්ද සෙල්ලහේවා මහත්මයාගෙත් කමල් කුසුම් සෙල්ලහේවා කියන ඒ දුවා දරුවන්ගේ ආදරණීය අම්මා ආර්ය නිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ වැඩ වාසය කරන අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලට කැපකරු දායක මෞතුමියක් ලෙස කටයුතු කරපු සිසිල්ඩා පෙරේරා මාතාව, ඒ කැලණියේ අම්මා කියලා අපි කවුරුත් හඳුන්වපු ඒ මාතාවට පින්පෙත් අනුමෝදන් කරන්නටයි අද මේ ධර්ම දානමය පින කුසලය අප බොහෝම ශ්‍රද්ධාවෙන් කැමැත්තෙන් සිත කළේ. ඉතින් කවුරුත් ඊටාම හොඳින් මේ දේශනාව ඔබ හැම කෙනෙක්ම ශ්‍රවණය කළා. බොහෝම ශ්‍රද්ධාවෙන් යහුම්කන් දුන්නා. ධර්ම කරුණු ඉගෙන ගත්තා. සුගතියට මඟ පාදා ගන්නට ක්‍රමවේදය ඔබ ශ්‍රවණය කළා.
රැස් කර ගන්නට යෙදුණු සියලුම පින් කුසල් සිසිල්ඩා පෙරේරා මාතාව ඇතුළු කොට ඒ පවුල්වල මියගිය සියලු ඥාතීන්ටත් ඊට පෙර මියගිය පියාණන් වහන්සේ සෙල්ලහේවා පියාණන් ඇතුළු කොට සියලු ඥාතීන්ටත් බණහපු ඔබ නමින් මියගිය ඥාතීන්ටත් මේ පින් අත්වේවා සුවපත් වේවා සැපවත් වේවා දුකින් මිදේවා ඔබේ අපේ සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වී නිවන් දකිත්වා සාදු 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 ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ ඉදම්මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ. ඒ වගේම දෙවියන්ට අපි මේ පින් අනුමෝදන් කරමු. දෙවියන්ගේ ආශිර්වාදය ආරක්ෂාව බැල්ම ශක්තිය විශේෂයෙන්ම දුමින්ද සෙල්ලහේවා මහත්මයා ඇතුළු ඒ පවුලේ දුවා දරුවන් හැම දෙනාටම ලැබේවා. මේ මියගිය මාතාවගේ මුණුබුරු මිනිබිරියන්ටත් සියලුම ආකාරයෙන් දෙවියන්ගේ ආශිර්වාදය ලැබිලා යහපතක්ම වේවා. ඒ වගේම කනගවා සුගත භාවනා මධ්‍යස්ථානය ඇතුළු අපේ සේනාසනයන් තුනේම ආධිපත්‍ය හොබවන පූජනීය හුරුළුනික වැවේ සුධම්ම අපේ කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේටත් කනගවා සුගත භාවනා මධ්‍යස්ථානාධිකාරී අපේ සහෝදර සද්ධාවාස ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ ඇතුළු මහා සංඝරත්නයටත් විශේෂයෙන්ම අපේ ආරණිකේතන භික්ෂු පුහුණු මධ්‍යස්ථානයේ පොඩි ස්වාමීන් වහන්සේලා කීප නමකට කොවිඩ් රෝගය ආසාදනය වෙලා තිබෙන නිසා උන්වහන්සේලා හැම දෙනාටමත් සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් නිදුක් බව නිරෝගී බව සුවපත් බව චිරජීවනයේ උදා වේවා. මේ වසංගතයෙන් පීඩා විඳින හැම දෙනාටම සියලු දෙවියන්ගේ ආශිර්වාදයෙන් යහපත සිත ශාන්තිය සැලසේවා. උතුම් දෙවිවරු මේ පින් අනුමෝදන් වී අමා මහ නිවනම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. අවසාන වශයෙන් ඔබ අප හැම දෙනාට සියලු දෙවියන්ට මියගිය ඒ මෞතුමිය ඇතුළු කොට සිල්ඩා පෙරේරා මාතාව ඇතුළු කොට සියලු ඥාතීන්ට උපදින හැම භවයකම සත්පුරුෂ ඇසුර ලබන්නට කල්යාණ මිත්‍ර ඇසුර ලබන්නට සද්ධර්මයේම ශ්‍රවණය කරමින් ධර්මානුධර්ම ප්‍රතිපත්ති පූර්ණය කරගෙන ඉක්මන් භවයකදී නිවන් දකින්නට මේ පින් කුසල් පාරමී ධර්ම වේවා. සාදු සාදු සාදු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු ශාසනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු දේශනං. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිත්‍තිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මම් පරම්ති තී. ඔබ හැම දෙනාම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා. සාදු සාදු සාදු.